අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලුං අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා මිත්තං සකේ ගරේති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි මේ පින්වත් සෑම සියලු දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ මෙත් සදහම් විකාශයේ මේ පැයට නියමිත දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට විශේෂයෙන්ම ලංකාවාසී ලෝකවාසී මෙත් සදහම් විකාශයේ නරඹන පින්වත් සෑම සියලු දෙනා වගේම අද දවසේ මේ මෙත් සදහම් මැදිරි සංකීර්ණයට සම්බන්ධ වෙලා මේ වටිනා කියන ධර්ම දානය ලෝකයකට දායාද කරන ඒ වගේ මේ ධර්ම දානය පූජා කරන වාසනාවන්ත කාරුණික පින්වත්නි ඊටා වටින කියන පින්කමක් මේ වෙලාවේදී ඔබ සියලු දෙනාම මෙත් සදහම් විකාශය ඔස්සේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ලෝකයේ රටවල් 168ක් නරඹන මෙත් සදහම් විකාශයේ මේ නාලිකාව ඔස්සේ ඔබ විශේෂයෙන්ම ඊටා වටින කියන පින්කමක් තමයි මේ වෙලාවේ මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක ඒ වගේම සීල සුවර්ණ පුණ්‍ය භූමියේ නිර්මාතෘ අතිගෞරවනීය වන්දනීය පූජනීය අපේ ගලිගමුවේ ඥානදීප පඬිත හම්දුරන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නය විශේෂයෙන් වැඩ වාසය කරමින් මේ උතුම් පුණ්‍ය කටයුතු ලෝකයකට විසුරුවා හරින මෙත් සදහම් විකාශය ඔස්සේ සිද්ධ කරන පින්කම තමයි මේ වෙලාවේදී ඔබ මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද දවසේ මේ සම්බුද්ධ දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරලා ධර්මානුශාසනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මීට වසරකට මත්තෙන් මිය පරලොව ගිය සපුගහවත්තේ රංගෙදර පවුලේ කොඩිප්පිලි ආරච්චිගේ රත්නාවති ආදරණීය මෑණියන් සිහිපත් කරලා එතුමිය මිය පරලොව ගිහිල්ලා වසරක් නිමිති කර ගැනීම නිමිත්තෙන් විශේෂයෙන්ම පවුලේ සෑම සියලු දෙනාම පියතුමා ප්‍රධාන කොට ඇති දුවා දරුවන් මුණුපුරු මිනිපිරාදීන් ආදී සියලු දෙනාම එකට එක රාශී වෙලා අද දවසේදී මේ උතුම් පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම බදුල්ලේ ප්‍රේමරත්න පෙරේරා දයාරත්න පෙරේරා චමිල පෙරේරා කුසුම්සිරි නන්දන දයාසිරි යන පුතුණුවන් එවැගේම ලක්ෂ්මී ශ්‍රියානි ලාලනී මානෙල් සිරිමාන්න දියණියන්ද පියදර්ශන සුනිල් අල්විස් නිශාන්ත මහින්ද අල්විස් බිමල් රෝහණ රුචිනි රුවිනි ධර්මලාල් ජනක නිශාත් චරිත් කියන මුණුපුරු මිනිපිරියන් එවැගේම රුක්ෂාන් දිල්ෂාන් නිලීකා මේ මුණුපුරු මිනිපිරියන් හැමදෙනෙක්ම එකට එක රාශි වෙලා තමයි මේ පින්කම් සිද්ධ කරන්නේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම ආච්චි අම්මා සීයා ඇතුළු අපාතරින් වෙන් වී සිටින පවුලේ සියලු දෙනාටමත් ප්‍රේමරත්න මහත්මයාගේ මෑණියන් වන ලීලාවතී මුණසිංහ මාතාවටත් සිරිමානිස් පෙරේරා පියාණන්ටත් පන්නිල විතානගේ විල්සන් පියතුමාටත් බ්‍රාටින් පෙරේරා ඒ වගේම ප්‍රේමදාස පෙරේරා රූපසේන පෙරේරා ආදරණීය සොයුරන් ඇතුළු එදා මෙදාතුරා පාතරින් නමින් මිය පරලොව ගිය ඥාති සමූහයාටම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසක් කළ පරම රමණීය නිර්වාණය ළඟා කර ගැනීමට මේ පුණ්‍ය කටයුත්ත හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඔබ සියලු දෙනාම හදවතේ ඇති කරගෙන තමයි මේ උතුම් පින්කම් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සද්ධර්ම දේශනාවක් සිද්ධ කරනවා කියන්නේ ශ්‍රවණය කරනවා කියන්නේ තාමත්ම වටිනා කියන පින්කමක්. මේ පින්කම තමයි අද දවසේදී මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පියතුමා මූලික කරගෙන ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන එක තමයි විශේෂ අරමුණ හැටියට මේ ඇත්තෝ තබාගෙන තියෙන්නේ. නිසා අපි ආදරණීය මව් කෙනෙක් කියලා සඳහන් කරනකොට ආදරණීය අම්මා කෙනෙක් නැති වුණාට පස්සේ තමයි
ගොඩාක් වෙලාවට දුක වේදනාව අපිට දැනෙන්නේ. දුකකටත් වඩා ඔබ නිකන් හිතන්නකෝ සමහර දවසට පුංචි කාලේ අපි අම්මත් එක්ක ජීවත් වෙනකොට විනාඩියකට අම්මව චුට්ටක් මග ඇරෙනවා කියලා හිතන්නකෝ. අම්මගේ පස්සෙන් අපි ඇවිදගෙන යනකොට විනාඩියකට අම්මව මග ඇරෙනවා. කොහොමද අපි කෑ ගහන්නේ? විලාප තියලා කෑ ගහනව නේද? ඒ වගේම තමයි සදාකාලිකව අම්ම නැති වුණා කියලා අදහසක් අපේ හිතට එනකොට අම්මා කවුද කියන එක අපිට හුඟක් වෙලාවට දැනෙන තැන් තියෙනවා. ඒ නිසා තමයි අම්මා එහෙම අපිට දැනෙන්නේ. අපේ ජීවිතයේ හැම දෙයක්ම හැඩ වැඩ කරන්නේ මේ ආදරණීය අම්මා කියන උත්තමාවිය. හැම අම්ම කෙනෙක්ම කැමති තමන්ගේ දරුවා ලස්සනට ජීවත් වෙනවට. එයා ගොඩාක් ලස්සන වෙනවට කැමතියි. එයා ගොඩාක් ඉගෙන ගන්නවටත් කැමතියි. ගුණධම් වර්ධනය කර ගන්නවටත් කැමතියි. හොඳ රස්සාවක් කරනවට, සල්ලි භාගෙ තියෙනවට හැම දෙයකටම හැම අම්ම කෙනෙක්ම හැමදාමත් කැමතියි. ඒක තමයි අම්මා දරුවන් ලස්සන කරනවා කියලා කියන්නේ. මව කියන වචනේ, මාතා කියන වචනේ ගත්තොත් එහෙම දරුවාට මමත්වයක් ඇත්ති කියන වචනේ තමයි සඳහන් වෙන්නේ. මොකද අම්මට නිවන ආවරණය වෙන්නේ දරුවන් නිසා. දරුවන් කෙරෙහි මෙතපතර වීම සහ දරුවන් කෙරෙහි බොහෝ දේවල් එකතු පහදු කරන්න ගියාට පස්සේදී අම්මට තමන්ගේ ජීවිතේ ගොඩාක් තැන් මගහැරෙනවා. ඒ වගේම අම්මට සමහර ලාවට බණ භාවනා පින්කම් ආදී දේවල් පවා මගහැරෙන අවස්ථාවන් ජීවිතයේ අම්මගේ තියෙනවා. ඒ නිසා තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතා මිත්තං සඛී ගරේ කියලා. ගෙදර ඉන්න හොඳම යහළුවා බවට පත් වෙන්නේ අම්මා කියලා කියනවා. මාතා මිත්තං සඛී ගරේ. ගෙදරට ඉන්න හොඳම යහළුවා අම්මා කියලා කියනවා. දැන් හුඟක් වෙලාවට අපි බැලුවොත් එහෙම දැන් වර්තමානයේ වෙලා තියෙන ඕකේ අනිත් පැත්ත අම්මා දැන් අපි කියනවා අම්මා අපේ යහළුවෙක් කියන කතාව කියනවා. දැන් යාළුවා කියලා කියන්නේ හැම වෙලාවෙම ආරක්ෂා කරන නොමග යවන්නේ නැති කෙනෙකුට තමයි යාළුවා කියලා කියන්නේ. වර්තමානයේ අම්මලා දරුවන්ව යාළුවන් බවට පත් කරගෙන තියෙන්නේ වෙනත් විදියකට. ඒකට වඩා බුදුරජාණන් වහන්සේ මෙතන යහළුවෙක් කියලා කියන්නේ ඊට වඩා ලොකු අර්ථයක් ඇතුව තමයි මාතා මිත්තං සකේ ගරේ. ඕනම දෙයක් දරුවන්ට අම්මත් එක්ක කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අම්මා හොඳට ඇහුම්කන් දෙනවා. ඒ වගේම ආරක්ෂාව කියන එක හැම පැත්තෙම තියෙනවා. ඒ ලෙන්ගතුකම කියන එක අම්මගේ හිත ඇතුලේ තියෙනවා. ඒ නිසාම කවදාවත් අම්මා අවඩක් වෙනකොට දරුවෙකුට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ හැම වෙලාවකදීම අම්මා කියන චරිතය හිමයි අපිට කන හැටි කතා බොරන හැටි අඳින පළඳින හැටි යන හැටි තැනකට එන හැටි තැනකින් යන හැටි මේ හැම දෙයක්ම කියලා දෙන්නේ ආදරණීය අම්මනේ. පුබ්බාචාර්යාච උච්චරෝ කියලා සඳහන් පූර්ව ආචාර්යවරයා බවට පත් වෙන්නේ ආදරණීය අම්මා. අම්මා තමයි මේ හැමදේම කියලා දුන්නේ. අද අපි සමහර ලාවට ආචාර්ය මහාචාර්යවරු බවට පත් වුණත් නැත්නම් අපි ගුරුවරු බවට පත් වුණත් අපි දොස්තරවරු බවට පත් වුණත් මේ හැම එකකම මූලින්ම මේ හැම වචනයක්ම කියලා දුන්නේ කවුද? අම්මා. අම්මා තමයි මේ හැමදේම කියලා දුන්නේ. එළියට එන හැටි, එළියට යන හැටි, මේ සියලු දේවල් අපිට මේ ඇඳුම් අඳින එක පවා කියලා දුන්නේ අම්මානේ. නේද? ඔළුව පීර ගන්න හැටි පවා කියලා දුන්නේ අම්මා. එසාය උදේ පාන්දර ඇහැරෙන හැටි එක පවා කියලා දුන්නේ අම්මා. අම්මා හුඟක් දේවල් අපි වෙනුවෙන් කරලා තියෙනවා. ඒ නිසා තමයි අම්මා එච්චර වටිනාකමක් තියෙන්නේ. නිසා සමහර වෙලාවට අපට අපි අම්මාට නොකා අපිට කන්න දීපු අවස්ථාවල් අනන්ත අප්‍රමාණ අම්මගේ ජීවිතය තුළ තියෙනවා. ඒ නිසාම තමයි අම්මා එච්චර වටිනා කියන කෙනෙක් බවට පත් වෙන්නේ. ගෙදර බුදුන් අම්මා කියලානේ සඳහන් කරන්නේ නේද? බුදුවරු අතර ගෙදර ඉන්න බුදුවරයා තමයි අම්මා කියලා කියන්නේ. අම්මයි අප්පච්චි කියන්නේ බුදු කෙනෙක් කියලා සඳහන් වෙනෝනේ. ඉතින් ඒ පිළිබඳව සඳහන් කරනකොටත් අම්මට පින් අනුමෝදන් කරන එක ඉතාමත් වටිනවා. දැන් මේ වෙලාව බලන්නකෝ මේ දරුවෝ ටික, මේ තාත්තා, මේ මොනුපුරු මිනිපිරියෝ ටික මේ සියලු දෙනාම මේ වෙලාවෙත් මෙතන වාඩි කරගෙන මේ මොකද්ද කරන්නේ? පින්කමක යොදවලා තියෙනවා. කවුද මේක යෙදෙව්වේ? මැරිච්ච අම්මා. වෙන කවුරුවත් නෙමෙයි මේ. ඒකයි පවින් වළක්වනවා යහපතේ යොදවනවා කියලා කිව්වේ ඒකයි. මැරිච්ච අම්මා මේ වෙලාවේ ලොකු පින්කමක ඔබ යොමු කරලා තියෙන්නේ. පැයක් පුරාවට මකුසලයක් පුරන්නේ නැතුව මේ පින්කමට යොමු කරනවා. ඒක තමයි අම්මගේ තාත්තගේ තියෙන ප්‍රධාන කාරණා කීපයක් අතරින් මැරිලා ගිහිල්ලත් ඒගොල්ලෝ අපිව පිනට දහමට යොමු කරන අවස්ථාවල් තියෙනවා. දැන් සමහර වෙලාවට මේ පින් අම්මට ගන්න බැරි වුණොත් එහෙම මේක අපිට ලැබෙන හැටි බලන්නකො අනිත් පැත්තට. අම්මට ගන්න පුළුවන්කම ලැබුණොත් අපිටත් පින් සිද්ධ වෙනවා, අම්මටත් පින් සිද්ධ වෙනවා. නිසා මෙලව ජීවත් වෙනකොට අපි අපේ ජීවිත පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන්නට ඕනකම තියෙනවා. අන්නේ අවබෝධය ළඟා කර ගන්න කියලා තමයි
අම්මා අපිට හැමදාමත් කියලා දුන්නේ. අම්මා අපිට හැමදාමත් මේවා තමයි හඳුන්වලා දුන්නේ. හොඳ නරක කියන එක පැහැදිලි කරලා, යහපත අයහපත කියන එක පැහැදිලි කරලා අම්මලා අපිට කියලා තියෙනවා. ඉතින් ගෙදර බුදුන් අම්මා කියලානේ කියන්නේ නේද? දැන් වර්තමාන වෙනකොට ඒක ටිකක් පොඩ්ඩක් ඈත් වෙලා ගිහිලා තියෙනවා. ගෙදර බුදුන් ඉන්නෝ හිටියට වැඩක් නැහැ. මොකද වැඩක් නැති. ඉස්සර වගේ නෙමෙයි දැන්. නේද? හිටියට වැඩක් නැහැ. ඇයි ඒ? බුදුවරු බණ දන්නේ නැහැ. ගෙදර ඉන්න බුදුවරු කලින් බුදුවරු බණ දැනගත්තා. බණ කියලා දුන්නා. බුදුවරු නම් බණ කියන්න එපා. ඒතකොට බුදුවරුන්ගේ ශ්‍රාවකයෝ නොමග යන්නේ නැහැ. ලේසියකට නොමග යන්නේ නැහැ. දේවදත්ත හාමුදුරුවෝ වගේ කට්ටිය ඉන්නවා. හැබැයි බහුතරයක් හොඳ මගට යනවා. නේද? බුදුවරු බණ දැනගත්තේ නැතොත් එහෙම මොකද වෙන්නේ? ශ්‍රාවකයෝ ටික නොමග යනවා. දැන් වර්තමානයේ වෙලා තියෙන එහෙම එකක්. ඒක නිසා බණ දන්න අම්මලා, බණ දන්න අප්පච්චිලා බුදුවරු ඒ බුදුවරුන්ගෙන් බණ අහපු දරුවෝ යහපතේ යෙදෙනවා. පවින් වැළකෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනකම තියෙන්නේ. මේ බෞද්ධ අම්ම කෙනෙක් වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ලෝකේ රටවල් කොච්චරක් තියෙනවද? ජනගහනය කොච්චරක් ඉන්නවද? ඒ අතරින් ශ්‍රී ලාංකික සිංහල අම්ම කෙනෙක් නැත්තම් සිංහල බෞද්ධ හෝ බෞද්ධ අම්ම කෙනෙක් වෙන්න ලැබෙනවා කියන එක, බෞද්ධ අප්පච්චි කෙනෙක් වෙන්න ලැබෙනවා කියන එක කොච්චර පිනක්ද කියලා බලන්න. ඒ අම්මා අප්පච්චිට ලැබෙන දරුවා කවදා හරි දවසක බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරි එකපාරක් හරි කියනවා. එකපාරක් හරි කියනවා. ඒතකොට බලන්න කොච්චර ලොකු පින්කමක්ද මේ බෞද්ධ අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කියලා කරන්නේ නේද? දැන් Hindu අම්මා කෙනෙක් නම් මොකද කරන්නේ? දෙයයන් වහන්සේත් එක්ක ඒ ගනුදෙනුව සිද්ධ කරලා දේව වන්දනාව යොදවනවා. ඒතකොට මිත්‍යා දෘෂ්ටිකයි. මුස්ලිම් අම්මා කෙනෙක් නම් ඒත් ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකයි. ක්‍රිස්තියානි කෙනෙක් නම් ඒත් ඒ වගේ නේද? හැබැයි බෞද්ධ අම්මා කෙනෙකුට නිවන කියන කාරණාව පිළිබඳව අපේ දහමට අනුකූලව දරුවෙක්ව යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ සත්‍යවාදී දහමක යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ තරම් වටින පදවියක් තමයි මව් පදවිය කියලා කියන්නේ. ඉතින් ඒ අම්මා ඔබට කොච්චර ආදරෙන් සලකන්නේ නැද්ද නේද? කටට රසට බත සරි කොට පිනි හැදුවත් අම්මා අපට බොම ආදරයෙන් බත් කැවුවත් අම්මා බත පතුලේ දන් කුඩවල රස බැලුවා අම්මා නුඹේ කුස නොපිරුණි සැමදා අප ගැන සිතු හින්දා ලෙඩක් දුකක් හැදුනොතින් අපට අපේ අම්මා කඳුළු හෙළුයි සුව වෙන තුරු නිදිනු මැතිව අම්මා ඔබේ අතගෙන මගේ හිස මත තබන විටදී අම්මා මුළු ගත් මගේ සුව වෙනවා නුඹේ සෙනේ හස හින්දා අම්මා කියන්නේ එහෙම කෙනෙක්. කටට රසට බත සරිකට පිණි හැදුවත් අම්මා. දැන් සමහර ලාවට මගේ අම්මා හදන කෑම ටික ඔබට කටේ තියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබේ අම්මා හදන කෑම ටික වතුර දාලා හැදුවත් රසයි. ඒක තමයි හැටි. අපි හැමෝගෙම අම්මලාගේ හැටි එහෙමයි. මගේ අම්මා හදන එක ඔබට කන්න බැරි වුණාට රස නැති වුණාට මට ඒක රසයි. හැදුවේ කවුද? අම්මානේ. කටට රසට බත සරිකොට පිණි හැදුවත් අම්මා. අපට බොහොම ආදරයෙන් බත් කැව්වත් අම්මා. අම්මා සමහර ලාවට අපිට කෑම කවන්න පටන් ගත්තට පස්සේනේ ගහ කවන සමහර ලාට නේද? කටේ ඔබ කවනවා. කට මිරිකලා දාලා වහගෙනත් ඉන්නෝ ගිලපන් කියලා නේ. ඒ තමයි අම්මා බත් කවන හැටි. යා අපිට සමහරලා අපි අඬද්දි කෑ ගහද්දිනේ වැඩිපුරම ගුටි කන්නේ අපි කෑම කන්නේ නැහැ කියලා. වැඩිපුරම ගුටි කන්නේ. ඉතින් කනවා. කටට රසට බත සරිකර පිනිසැදුවත් අම්මා අපට බොහොම ආදරයෙන් බත් කැවුවා. බතපතුලේ දන් කොඩවල රස බැලුවාම අච්චර ගගහ අපිට කවලා. හැබැයි අම්මා කන බත් එක දිහා බැලුවොත් එහෙම ඒ බත් එක ඇතුලේ තියෙන මොනවද? දන් කොඩ කෑලි ටිකක් තියෙන්නේ. ඒ තරම් අම්මා සෙනෙහසෙන් ආදරෙන් අපිට කන්න දීලා තියෙනවා. ඒක නිසා සමහර වෙලාවට අම්මගේ බඩ පිරිච්ච නැති දවස් අනන්තයි අප්‍රමාණයි. හැබැයි අපේ බඩ ඕන තරම් අම්මා
බඩගින්න ඉඳගෙන පුරවලා තියෙනවා. ඒක තමයි අම්මගේ හැටි. ලෙඩක් දුකක් හැදුනෝතින් අපට අපේ අම්මා. අපි ලෙඩ වෙනවා කියන්නේ අම්මට ඊට වඩා දුකක් ආය නැහැ. අපි ළඟම ඉඳගෙන අම්මා එළි වෙනකන් නිදි මරනවා. දැන් අපිට නිකන් ලෙඩෙක් ළඟ ඉන්න පුළුවන්ද කියලා බලන්න. හදිස්සි වෙලාවක. වයසට ගිය අම්මා ළඟ රෑ එළි වෙනකන් අපිට ඉන්න පුළුවන්ද? අපි දවස් දෙකක් තුනක් වයසකට ගිය අම්මට සාත්තු කරන්න ඉස්පිරිතාලයේ හිටියොත් අපි කී දෙනෙක් එක කියවනවද බලන්න ඒක. හැබැයි අපේ අම්මා අපි අසනීප වෙච්ච ළඟම ඉඳගෙන එළි වෙනකන් අම්මා ළඟ මොනතරම් දොස්තර මහත්තුරු 100ක් ඇහිලා බෙහෙත් දීලා හොඳ වෙතේ නැතත් අපේ අම්මා බුදු පහනෙන් තෙල් ටිකක් අරන් ඔළුවේ ගාපු ගමන් ළඟ ඉඳගෙන ඔළුව අත ගාපු ගමන් අපිට සනීපයි. තමයි මව්සෙනෙහස කියලා කියන්නේ. මේක වෙනස් කරන්න කාටවත් මේ ලෝකේ පුළුවන් කමක් නැහැ. අම්මා ගැන කොච්චර කිව්වත් ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මට මෙත් සදහම් විකාශයේ අද විකාශනයේ නිමාව වෙනකන් මට අම්මා ගැන කියන්න පුළුවන්කම තියෙනවා. ඉස්සර නම් මටත් බෑ මේක. මම දහම් පාසලට ගිහිල්ලා අම්මා ගැන කතාවක් කරන්න මෙතන අම්මා මට ගොඩක් ආදරේ අම්මාට මම ලුණු සුද්ධ කරලා දෙනවා අම්මට මම පොල් ගාලා දෙනවා කියලා ආයි කියනකොට අම්මා ගැන කියන්න දෙයක් නැහැ. මොකද අම්මා ගැන අපි දන්නේ නැහැ. හැබැයි දැන් ධර්මයේ තුල අම්මා ගැන කතා කරන විදිය බැලුවොතින් එහෙම ඒවා කියලා නිමා කරන්න බෑ. බුදු කෙනෙක් ගැන ಗುಣ කියනවා වගේම බුදු කෙනෙක් තරම් ಗುಣ කියන්න බෑ කාටවත් ලෝකේ. හැබැයි අම්මා කියලා ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීපු කෙනා නිසා අපි දන්නවා අත් දෙක එකතු කරන්න කියලා දීපු කෙනා බණ කියන්න කට හදා ගන්න කතා කරන්න උගන්වපු කෙනා නිසා අම්මා ගැන හුඟක් දේවල් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අම්මා ඔබට ඔබව යොමු කරපු තැන මේ අද මේ විදියට මේ කටයුතු කරන්න මේ අපච්චිත් ඒ අම්මත් ඔබට දක්වපු ලෙන්ගතුකම සහ ආදරේ සහ පෝෂණය තුළ තියෙන වටිනාකම ගුණධර්ම ඔබේ ජීවිතයට එකතු කරන නිසා. ඒ නිසානේ කියන්නේ නේද? සමහර ලාවට කියනෝනේ ಗುಣ නැන බෙලෙන් යුතු පුතුමිය ඊතාගරු කියලා කියනෝනේ. ගුණයයි ඥානයයි දෙකම එකට තියලා හැදුවොත් තමයි පුතා ගරු පුතෙක් බවට පත් වෙන්නේ නේද? එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ගනාදුරු. නෙකතරු රැසින් එලසට නොම වේයදුරු. එක හඳක් තිබුණාම ඇති ලෝකේ මඳුර දුරු කරන්න. තරු ගොඩාක් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. හඳේ එළිය අර තරු කෝටියකින් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අම්මා ඒ යහපත අපිට සැලසුවා. එනිසා ඒ තුමියට නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමට මේ පින් හේතු වාසනාව වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වත්නි අද ධර්ම දේශනාවේ මාතෘකාව කරගත්තේ මාතා මිත්තන් සකේ ගරේ කියලානේ නේද? අපේ ගෙදර ඉන්න යහළුවා නැත්තම් අපිට ඉන්න නිවසේ සිටින හොඳම යහළුවා තමයි අම්මා කියලා මේ සඳහන් කරන්නේ. දැන් එහෙම කෙනකොට අප්පච්චිට දුක හිතෙන්නවත් දන්නේ නැහැ නේද? ගෙදර ඉන්න හොඳම යාළුවා අම්මයි කියන්නේ. නමුත් අප්පච්චිටත් අම්ම කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහලා බැලුවොත් එහෙම කවුද එයාගේ හොඳම යාළුවා කියලා මොකද කියන්නේ? නේද? අම්මයි අප්පච්චි ගෙදර ඉන්නකොට අපි කිව්වොත් අම්මා තමයි හොඳම යාළුවා කියලා කිව්වොත් එහෙම අප්පච්චිට දුක හිතෙනවා. ඇයි මම මෙච්චර හොඳින් ඉඳලා එයාම අපේ යාළුවෝ නෙමෙයිද කියලා. අප්පච්චිගෙන් අහුවොත් ඔයාගේ හොඳම යාළුවා කවුද කියලා. එයා කියන්නේ අම්මා කියලා. එයාගේ කකුල ගලක වැදුනාට පස්සෙත් එයා කියන්නේ බුදු අම්මෝ කියලාම තමයි. වෙන මොකුක් කියන්නේ. ඒක තමයි මේ ලෝකයේ බොහෝ දේවල් නිර්මාණය කරනකොට කාන්තාව මූලික වෙනවා. ස්ත්‍රිය සහ මාතෘත්වය කියලා ගත්තට පස්සේ හරිය වටින කියන මාතෘකා දෙක. ඉත්තිපි ඒකච්ඡා සయ్యాපෝස ජනාධිප මේදාවනී සීලවතී සස්සු දේවා පතිප්පතා කියලා දේශනාවේ සඳහන් කරනවා. ස්ත්‍රිය සිල්වත් නම් ගුණවත් නම් ඥානවන්ත නම් ප්‍රඥාවන්ත නම් ඒ ස්ත්‍රියගේ දරුවෝ රටක් රාජ්‍යයක් වුණත් පාලනය කරන්න පුළුවන්කමක් තියෙන වටිනාකමක් තියෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. කොසල් රජතුමාට තමයි මේ මතක් කිරීම කළේ. ඉතින් ඒ සිල්වත් ගුණවත් ඥානවන්ත ප්‍රඥාවන්ත ස්වභාවය තුළින් අපේ ජීවිත කොහොමද වර්ධනය කරගන්නේ එළිය කරගන්නේ කියන පිළිබඳව මම මේ කතා කරන්නේ. බුදුදහමෙන් පෝෂණය ළඟා කරගත්තු කාන්තාවෝ පිළිබඳව අපි ටිකක් කතා කරමු. සමහර ලාවට මට වැඩිපුරම බැනුම් අහන්න සිද්ධ වෙන මාතෘකාවකුත් වෙනවා මේක. කාන්තාවන්ට මොනවා හරි කිව්වට පස්සේ ගොඩක් වෙලාවට විශ්වාස කරන්නෙත් නැහැ නේද? අපිට දාන ටික හදලා දෙන්නෙත් ඒගොල්ලෝ නේද? වැඩිපුරම බණ අහන්නෙත් ඒගොල්ලෝ. දැන් මෙතන ගත්තොත් එහෙම 100ට ගාන බෙදලා බැලුවොත් එහෙම නේද? වැඩිපුර බණ අහන්නේ කාන්තාව. පොයේ දවසට පන්සල් එන්නේ කාන්තාව. පින්කමක් කරොත් ඒකේ මූලිකත්වය ගන්නෙ කාන්තාවනේ. ඒ වුණාට ඉතින් පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය ගත්තොත් එහෙම මේ දෙකෙන් වැඩිපුර පිං තියෙන්නේ මොකකද? මම මෙහෙම අහන්නම්කො සරලව. කාන්තාවක් වෙලා ඉපදෙන එකද පිං? පිරිමියෙක් වෙලා ඉපදෙන එකද පිං? වැඩිපුර පිං තියෙන්නේ මොකක්ද? කියන්නකෝ බලන්න.
මොකක්ද? පිරිමි ආත්මයක් ළඟා කරගන්න එකද පින? කාන්තා ආත්මයක් ළඟා කරගන්න එකද පින? පිරිමි ආත්මයක්. ඇයි එහෙම වෙන්න හේතුව? දැන් පිරිමි අයට මොකද ඔහොම කිව්වට පස්සේ හිතෙන්නේ? පිරිමි අයට මොකද්ද හිතෙන්නේ? දැන් පිරිමි ආත්මයක් ලබා ගන්න එක පිනක් නම් මොකද හිතෙන්නේ? ඔන්න වැඩි. නේ? නැත්නම් උන්දලා හිතන්න පුළුවන් උඹලා ඉතින් කොහොමද අඩු වෙන්නේ කියලා හිතන්න පුළුවන් නේ? පින් නැති උන්නේ කියලා හිතන්නත් පුළුවන් නේ? නෑ. මම මෙහෙම කිව්වොත් ස්ත්‍රියකට පිරිමි ආත්මයක් ළඟා කරගන්න පුදුමාතරම් දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ ಗುಣධර්ම පුරන්ට වෙනවා. ආත්ම ගාණක් යනෝ ස්ත්‍රියකට පිරිමියෙක් වෙලා උපදින. හැබැයි පිරිමියෙකුට ස්ත්‍රියක් වෙන්න යන්නේ තවපරයක්. තේරෙනවද? ස්ත්‍රියකට පිරිමි ආත්මයක් ළඟා කරගන්න මහා විශාල දුක් ගොන්නක් විඳලා ආත්ම ගණනාවක් ගත කරලා පුණ්‍ය සම්භාරයන් රාශියක් පුරලා තමයි පිරිමියෙක් වෙන්න හම්බෙන්නේ. හැබැයි පිරිමියෙක් වෙච්ච කෙනෙකුට කාන්තාවක් බවට පත් වෙන්න යන්නේ කොච්චරද? ඇසිපිය හෙලෙන මොහොතක් විතර. එක සිතුවිල්ලකින් කාන්තාවක් වෙන්න පුළුවන් ඊළඟට. දැන් මොකද වෙන්නේ? එහෙනම් මේක ලේසි නෑ මේ පවත්වගෙන යන එක. මේක ලේසි නෑ. පින්වත්නි මේ කාරණාව මම මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියකට මේ ලෝකේ පත් වෙන්න බැරි අවස්ථා පහක් පිළිබඳව. ස්ත්‍රියකට මේ ලෝකේ පත් වෙන්න බැරි අවස්ථා පහක් පිළිබඳව. දැන් මේ කියන්නේ මේ වැඩි අඩු ભેදයක් නෙවෙයි. එක සිතුවිල්ලකින් පිරිමි කෙනෙකුටත් ස්ත්‍රියක් වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි මාරය වෙන්න බෑ. මාරයානේ තීරණය කරන්නේ ගොඩක් දේවල් නේ. මාරය වෙන්න. මාරයා කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා. අහලා තියෙනවනේ. තම අපි මාරයා කියලා කිව්වට මාරයා කියන්නේ හරි හොඳ එක්කෙනෙක්. එයා දිව්‍ය පුත්‍රයෙක්. ওই වසවර්ති දිව්‍ය ලෝකේ තමයි මාරයා ඉන්නේ. එතකොට මාරයා වෙන්න බෑ. එයා දිව්‍ය ලෝකෙට අධිපති කෙනෙක්. ස්ත්‍රියකට කවදාවත් නෙවෙයි ස්ත්‍රියකට බෑ මාරයා වෙන්න. මාරය වෙන්නත් පින් තියෙන්න ඕන. ඊළඟට ස්ත්‍රියකට බෑ බුද්ධත්වයට පත් වෙන්න බෑ. දැන් කාන්තාවක් බුදු වෙන්න බෑනේ. හැබැයි නියත විවරණ දෙන්න පුළුවන් බුදු වෙන්න කියලා නේද? දැන් අප්පච්චිලා නියත විවරණ දෙනවද? අම්මා බුදු වේවා කියලා ඇඟේ ගහගත්තට කවදාවත් අම්මා බුදු වෙනවද? අපි මේ බෞද්ධයෝ පටලවාගත්තු තැන් තියෙනවා. ඒකයි මම කියන්නේ. අම්මා බුදු වේවා කියලා ගහලා තිබුණට කවදාවත් අම්මා බුදු වෙන්නේ නැහැ. බුදු වෙන්නෙම අප්පච්චි බුදු වේවා කියලා කොහේ හරි ගහලා තියනවද? අපේ අය හරි කැමති වෙන්නේ නැති දේවල් වලට. නේ? ප්‍රාර්ථනා කරන්නේ වෙන්න අපහසු වෙන්න බැරි දේවල් වලට. උත්සාහ කරන්නේ නේ කරගන්න බැරි ඒ වගේ දේවල් වලට. අතේ නැතෝ කියලා කෑ ගහනවා ඊට පස්සේ. අනේ මේක උනේ නෑ නේ මට නෑ නේ කී කෑ ගහනවා. මොකද වෙන්නේ නැති කරගන්න බැරි දේවල් වලට තමයි වැඩිපුර උත්සාහ කරන්නේ. ලෞකික ලෝකයේ තුල ලෝකෝත්තර පැත්ත ගත්තොත් වෙන්නේ නැති කියන්නේ අපිට නිවන ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේ දේවල් වලට පුළුවන්. නමුත් ඒකට යන්නේ නැහැ. බුද්ධත්වයටපත් වෙන්න බෑ කාන්තාවකට. ඊළඟට සක්විති රජතුමා වෙන්නත් බෑ. සක්විති රජතුමා කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේදී මේ ලෝකේටම අධිපති කෙන සක්විති රජ කියලා කියන්නේ. එතකොට ඒ සක්විති රජතුමා වෙන්නත් පුළුවන් කමක් නැහැ. ඊළඟට යම රජතුමා වෙන්නත් බෑ. යම රජතුමා වෙන්නත් බෑ. යම රජතුමානේ තීරණය කරන්නේ අපාය යන්නවද නැත්නම් දිව්‍ය ලෝකෙට දානවද නැවත මනුස්ස ලෝකෙට දානවද කොහෙට දානවද කියලා අපේ තීන්දුව තීරණය ගන්නේ මැරෙලා ගියාට පස්සේ එතෙන්දී. අහනෝනේ නේද? ඒක ලොකු කතාවක් අහනවා. ඔයා ලෙඩෙක් දැකලම නැද්ද? මහල්ලෙක් දැකලම නැද්ද? මැරිච්ච මිනිස්සෙක් දැකලම නැද්ද කියලා ওই ප්‍රශ්න ටික අහනවා. යම රජතුමා අහනවා ගියා ගමන් නිකම්ම මේක වෙන්නේ නැහැ. අපි ගිය ගමන් අපෙන් අහනවා. මහල්ලෙක් එහෙම දැකලම නැද්ද කියලා අහනවා. නේ දැක්ක ඉතින් ඒ දවස්වල ඉතුන්නේ ආයි වයසට යයි කියලා කියනවා. නේද? ලෙඩෙක් එහෙම දැක්කෙම නැද්ද? ලෙඩු නම් දැකලා තියෙනවා. බිස්කට් උතරන් ගිහින් බලලා තියෙනවා ලෙඩු. ඒ වුණාට හිතුවේ නැහැ අපි ලෙඩ වෙයි කියලා. ඊළඟට
මැරිච්ච කෙනෙක් දැකලම නැද්ද කියලා අහනෝනේ. දැකලා තියෙනවා මලකවල් වල ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා බූරුත් ගහලා තියෙනවා ඒ උනාට හිතුවේ නැහැ අපි මැරෙයි කියලා නේ. පැවිදිරුවා දැකලා තියෙනවා. කොච්චර පැවිදිරුවක් දැක්කත් අපි හිතුවේ නැහැ සංසාරයෙන් එතර වෙන්න උතන මොකක් හරි ඇති දෙයක් ඇති ඒක නිසා තමයි ඔය මහාන වෙලා ඉන්නේ කියලා අපි එහෙම හිතුවේ නැහැ. අපි හිතුවේ අපේ බත් ටික නේද? එහෙමනේ බඩින්නේ. නේ? අපි දැන් එක කාලා උඩ පැන දඟල ඉන්න කියලා බලන්නකෝ බැනලා තියෙන විදිහ බයිනකොට. නේද? මම දන්නේ ඔයත් එහෙම නැතුව ඇති. මම කිය සමහරු එහෙමයි බයින්. එතකොට පැවිදිරුවක් දැක්කට පස්සේ හිතුවේ නැහැ අනේ කවදා හරි දවසක මෙහෙම වෙයි කියලා ඔය යම රජතුමාත් එක්ක ඔය ගණ දිනු කරගන්නටත් කාන්තාවකට යම රජතුමා වෙන්නත් බෑ. ඊළඟට සක්‍ර දේවීන්ද්‍රයා වෙන්නත් පුළුවන් කමක් නැහැ කියනවා. සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයත් එක්ක ගොඩාක් ගණදිනු තියෙනවනේ නේ බුදුදහමේ. ගොඩාක් සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ පාණ්ඩු කම්බල සෛලාසනේ නේද? එතනද උන්වහන්සේ වැඩ ඉන්නේ එතන. ඉතින් තිදුල් ලෝකෙටම අධිපති වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳව තියෙනවා. ඒ தත්ත්වයටපත් වෙන්නත් කාන්තාවකට පුළුවන් කමක් නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම කියනෝ තවත් කාන්තාව ගැන කතා කරනකොට මේ මං කියපු කාරණා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා. ස්ත්‍රියක් වුණාට පස්සේ ස්වභාවයෙන්ම පුරුෂයෙක් නොවින්දින දුක් පහක් විඳිනවා කියලා කියනවා. කාන්තාව. පළවෙනි දුක තමයි ප්‍රධාන දුක් පහක් විඳිනවා කියලා. දැන් මේ අපේ අම්මා ගැන අපි කතා කරනකොට මේ අම්මටත් මේ ටික තියෙනවා ඔක්කොම. පළවෙනි දුක තමයි යම්කිසි ස්ත්‍රියක් සියලුම ස්ත්‍රීන් මාසිකව විඳින වේදනාව. ඒක කිසිදු පිරිමියෙකුට නැහැ. ඒක තියෙනවා නම් ඒ පිරිමි දන්නව මොකක්ද ඒ වේදනාව කියන එක. ඒකේ සෑම කාන්තාවකටම තියෙන දෙයක් මාසිකව විඳින වේදනාව. ඒක පිරිමින්ට නැහැ. ඒක ස්වභාවයෙන්ම උරුම වෙච්ච එකක් තමයි කාන්තාවට. දෙවෙනි වේදනාව තමයි තමන් gedara ඉඳලා ඥාති හිත මිත්‍රාදීන් අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොමත් එක්ක ඉඳලා ඒගොල්ලෝ හැම කෙනෙක්ම ඇතැරලා තමන්ගේ අලුත් සැමියෙක් එක්ක ගෙදරින් එළියට බහින වෙලා. ඒ වේදනාව පිරිමියෙකුට නැහැ. ඒ කියන්නේ කසාද බැඳලා ගෙදරින් යන දවසේ යන වෙලාවේ දැනෙන එක. සියලුම කාන්තාවන්ට ඒක පොදු එකක්. ඒක වේදනාවක්. ඒක දන්නේ නැතුණු දැන් අම්මා තාත්තා දාලා එනවා කියලා කියන්නේ. දැන් අපි නම් පුංචි කාලේ අම්මා තාත්තා දාලා ආවේ මහාන වෙන්න එනකොට නේද? දාලා ආවා ඉතින්. ඊට වඩා ආසාවක් තුනනේ මහාන වෙන්න නේ. ඒකේ පුණ්‍ය ශක්තියත් එක්ක ඒක වෙන්නේ. දැන් අම්මා තාත්තාව අත්තරලා දාලා එනවා කියලා කියන්නේ ලේසි නේද? අපි පුංචි කාලේනේ ආවේ. ඒකට සාමාන්‍යයෙන් කසාදයක් බඳිනවා කියන්නේ අවුරුදු 20ක් 25ක් ඉඳලානේ ගෙදරින්. එතකොට ඒගොල්ලෝ ඔක්කොම දාලා එනකොට ඒ වේදනාව දැනෙනවා. ඉතින් ආයි නුහුරු තැනකට යන්නේ. එතන ආය හදා ගන්න ඕන. ලේසි පහසු නෑ. ඔය කතන්දර මේ කසාද බඳින්න ඉන්න කාලෙත් ඕව අහන්නේ නැහැ නේ. එහෙ මෙහෙ ඇවිදලා රවුම් ගහලා එනකොට අහන්නේ නැහනේ. කොහොමද කින්ද මන්ද කියලා අහන්නේ නැහනේ නේද? අහන්න ඕනේ අපි ඒව නේද? අපි වෙන දේවල් නේ අපි කතා කර ඉන්නේ. නේද? අහන්න ඕනේ වාගේ අම්මා කොහොමද නැන්ද අම්මා කොහොමද මට මූණ දෙන්න පුළුවන්ද? නෑනා කොහොමද? ඔය ටික අර කතා කරන කාලේ ඒ ටික තමයි හදාගන්න. අපේ කට්ටිය ඒව හදාගන්න වෙන දේවල් කතා කර ඉඳලා අන්තිමට ගෙදරට ගියාට පස්සේදී අර ටිකට මූණ දෙන්න වෙන තනියේ. ඒතකොට මහත්යටත් එච්චර අගේකුත් නැහැ. වැඩිත් වෙලා ඉවරයිනේ. දැන් කතාද බැඳලා ඉවරයිනේ. ඉතින් යන්නේ නැහැ කඩින් බඩු ගත්තා වගේ. කඩින් බඩු ගත්තා නම් මාරු කරගන්න තිබුණා. දැන් මේක මාරු කරන්නේ බැහැනේ තින්නේ. ඉතින් ඒ වේදනාව ආයි පිරිමියෙකුට නැහැ. ඒක තියෙන්නේ කාන්තාවකට. උන දෙකක් කිව්වා දැන්. තුන්වෙනි එක තමයි ඒ ලැබිච්ච මිනිස්සයත් එක්ක එකට ජීවත් වෙන්න ලැබෙන එක. අපි හිතමු නිකන් රැයට ගොරවන මිනිසෙක් හම්බුණා කියලා. ඇතිනේ. නේද? 365 දවසෙම අර ගෙරවිල්ල අහගෙන ඉන්න බෑ නේද? හොඳටම මත්ද්‍රව්‍ය භාවිතා කරන මිනිහෙක් හම්බුණා කියලා හිතන්නකෝ. ලේසිය වැඩි. එන්නේ මහා 15 පැයට රැඳු කොට හරි නේද? කටකොණ්ණක් බීගෙන නේද? ගන්ධස්සාරේ බෑ. ඊට පස්සේ නේද වටේ මිනිසුත් එක රණ්ඩු වෙනවා. ගෙදර ඇහිල්ලා රණ්ඩු. ඔය ටික එක දවසින් දෙකකින් ඉවර වෙන්නේ නැහැ නේ. ඕක ඉතින් ආයේ මැරෙනකම්ම කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මං ඉතින් බැඳගත්තු බෙරේ ගහනවා වැරෙන්න වෙන මොකක් කරන්නද කියලා ඒක විඳගෙන ඉඳ සිද්ධ වෙනවා. ලේසිද වැඩේ? ලේසි නෑ. ඊළඟට හතරවෙනි වේදනාව තමයි දරුවෙක් කුස පිළිසිඳ ගත්තු දවසේ සිට දස මාසයක් යනකම් දරුවා රැකගන්න එක. ඕක පිරිමියෙකුට තියෙනවද? කොච්චර පරිස්සම් කරන්න ඕනද මේ නිකාම්ම දැන් අපි
අම්මා තාත්තා ගැන කතා කරනකොට අම්මා ගැන කතා කරනකොට අපි නිකාම් මේ ಗುಣ ටිකක් කියලා ඇතෑරලා දාන්නේ නිකන් ආය උඩින් ඕපපාතිකව පහළ වුණා වගේ නෑනේ. මේ දසමාසය පුරාවට අපිව පරිස්සම් කරගත්තු විදිය කුස ඇතුලේ කොච්චර හානි වෙන්න තිබ්බද අපිට? කොයි තරම්නම් හානි වෙන්න තිබුණාද අපිට නේද? වසක් විසක් වෙන දෙයක් ආහාරයට ගන්න නැහැ. උණු වතුර වීදුරුවක් කරේට බොන්නේ නැහැ. අඩියක් තියලා අඩියක් බහැලා පල්ලමකට ගලකින් ගලකට පැනලා අම්මා ඇවිදගෙන යන්නේ නැහැ. ඇයි ඒ දරුවා රැක ගන්න ඕන නිසා. ඒ මහ කාලයක් මාස 10ක් මාස 10ක් මාස 9ක් ලැබෙනකන් ආරක්ෂා කරගන්න. ඉතින් ඒ වේදනාව කොච්චර වේදනාවක්ද දැනෙන දේවල් නේද? සමහරලාට අතපය රිදෙනවා, කකුල් ලිදි වෙනවා නේද? ඔළුව කැක්කුම් හැදෙනවා, ඔක්කාරට එනවා, වමනේ දානවා. කොච්චරනම් දැනෙනවද අපිට? ඒ වේදනාව මාස 10ක් පුරාවටම කාන්තාවක් වුණාට පස්සේ විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට පස්වෙනි වේදනාව තමයි දරුවා බිහි වෙන වෙලාවේ දැනෙන විලි වේදනාව. ඒක පිරිමියෙකුට දැනෙන්නේ. ඒක තියෙන ලෝකේ තියෙන ලොකුම වේදනාව ඒ වේදනාව කියලා සඳහන් වෙනනේ. එතකොට මෙන්න මේ ස්වභාවයෙන්ම විඳින්න තියෙන දුක් පහම මේ කාන්තාවට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාන්තා ස්ත්‍රී ආත්මයක් ලැබුණට පස්සේදී ප්‍රධාන වශයෙන් අර වෙන්ට බැරි කාරණා කීපයකුත් නේද? අනිත් පැත්තෙන් ස්වභාවයෙන්ම විඳින්න ඕනේ වේදනා පහකුත් මේ දේශනාවන් තුළ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ වයින් අපිට මෙදෙන්නට පුළුවන්. ওই ටික ඔක්කොම දරාගෙන තමයි යම්කිසි දැන් ওই වේදනා ටික විසාකාව, බන්දුල මල්ලිකාව ඒ වගේ අයත් වින්දා. යසෝදරාව ගත්තත් ඔය මේ ප්‍රධාන පෙළේ වේදනා ටික විඳලා තියෙනවා. හැබැයි දැන් ඒගොල්ලෝ ගත්තොත් අපිට දැන් සාමාන්‍ය කාන්තාවක් ගණයට දාන්න බෑ. මහා ප්‍රජාපති ගෝතමිය ඊළඟට යසෝදරාව ඒ වගේ අය සාමාන්‍ය කාන්තාවක් දැන් ඔබට එහෙම හිතෙන්න පුළුවන් නේ. දැන් මගේ පැත්තෙන් එක එක දේවල් කියාගෙන යනකොට ඔබට හිතෙන්න පුළුවන් එන හඳුන යසෝදරා. කොච්චර වටින චරිතයක්ද? එතකොට ප්‍රජාපති ගෝතමිය කොච්චර වටින චරිත අපේ කාන්තා චරිත කාන්තා විමුක්තිය වෙනුවෙන් කතා කරනවා නම් ඔයත් කතා කරන්න ඕනේ ඒවනේ. අපි ඉතින් බදුල්ලේ ඉඳලා මොන කාන්තා විමුක්තියද අපි කතා කරන්නේ? කොළඹ හතිය කුණුදුවත් දෙන ඕනලා කිරුල දා ගන්නෝ කිරුල ගලවනෝ. ඉතින් අපිට ඔය කිරුල නැහැනේ නේ. අපිට ඉතින් ඒ දරුවෙක් අම්මේ කියන එක තරම් කිරුලක් ආයෙත් නැහැ නේද? ඉතින් ඒකනේ වටිනාමද? අම්මා කියන පදවියේ ඒක උත්තරීතර පදවිය නේද? මොන දුක දහ දුක විඳගෙන උනත් ලැබිච්ච මිනිස්සයා කවුරු උනත් ඒ දුක විඳගෙන අපේ ගම්වල අම්මලා කොච්චරනම් ජීවත් වෙනවද? අප්පච්චිලා කොච්චරනම් ඒ විදිහට තමන්ගේ ජීවිතේ ගැට ගහගෙන යනවද නේද? ඒක ධර්මානුකූලව එතනින් කොහොම හරි ගැලවිච්ච තැනකින් ඇහෙන තැනකින් බණපදයක් අහගෙන ජීවිතේ හදාගන්න උත්සාහ කරනවා. ඒක තමයි වටින්නේ. හැබැයි ඉතින් ඒ චරිතවලට දැන් නැති වුණාට මරණාසන්න මොහොතට ආවට පස්සේදී උගක් වයසට ගියාට පස්සේ නිදහසේ බුදුන් වදින්න හරි කොලංකම තියෙනවා. වදින්න ගාත ටික දන්නවා. පිරිත් සූත්‍රය දන්නවා නේ. කොච්චර වටිනවද? ඒක ගොඩක් වටිනවා. ඉතින් එහෙම වැළුවට පස්සේදී අර වගේ චරිත ගත්තොත් එහෙම ඒ අය පාරමිතා චරිත. යසෝදරාව කියලා කියන්නේ එයාට ඕනනම් පිරිමියාත්ම ගණනාවකට යන්න තිබුණා. මහා ප්‍රජාපති ගෝතමියට පිරිමියාත්ම ගණනාවකට යන්න තිබුණා. විසාකාවට පිරිමියාත්ම ගණනාවකට යන්න තිබුණා. නමුත් ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසිකාව බවට වෙනවා කියලා පාරමිතාවක් පුරාගෙන යාවි. ඒ නිසා ඇයට පිරිමියෙක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. යසෝදරාව සිද්ධාර්ථ කුමාරයාගේ පාදචාරිකාව බවට පත් වෙනවා කියන පාරමිතාව පුරාගෙන යාවි. ඒ නිසා එයාට පිරිමියෙක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් එහෙම නැති අයත් අනන්ත අප්‍රමාණ මේ ලෝකේ ඉන්නේ. ඒ පිළිබඳව තමයි අපි කතා කරන්න. දැන් අපි ඉසිදාසිය ගත්තොත් එහෙම අහලා තියෙනවනේ ඉසිදාසිය ගැන. ඉසිදාසිය කියලා කියන්නේ ඒ කාලේ හිටපු ලස්සනම කාන්තාව. මෙන්න මේ කාන්තාව පුදුම තරම් ලස්සනයි. දෙයාගේ තාත්තා මෙයාව විවාහ කළ දෙනවා. විවාහ කළ දීලා සතියක් ඒ මිනිස්සයා එයත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. කොහොමද ඉන්නේ? උණු වතුර උණු කරලා තමන්ගේ ස්වාමියාගේ කකුල් දෙක හොදනවා. කෑම ටික ළඟට ගෙනihin දෙනවා. සියලුම වැඩ කටයුතු ටික කිසිම අඩුපාඩුවක් නැතුව කරනවා. මාසයක් ඉන්නේ මේ මිනිහා දාලා යනවා. ඔහොම 3 දෙනෙක් දාලා ගියා. 3 දෙනෙක් දාලා ගියා. දැන් ඉසිදාසිට එපා වුණා. ආයිනම් තාත්තේ මම නම් ආයි බඳින්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරේ? දැන් හැමෝම දාලා යනවනේ. ඒ නුවර හිටියා හිඟන්නේ. ඒ දැන් හිඟන්න කියලා කියන්නේ මුකුත්ම නැති කෙනානේ. ඒ හිඟන්නට ඉසිදාසිව කසාද බඳලා දුන්නා. දැන් හිඟන්නට යන්නේන මං ඇත්තෙත් නෑ. ඒක නිසා මේ දාසිත් එක්ක ඉසිදාසියත් එක්ක ඉඳීවි කියලා හිතුවා.
සතියක් ගියේ නැහැ. මේ හිඟන්නටත් අර ටිකම කරා කකුල් ලුණු වතුරෙන් හේදුවා අර සියලු සාත්තු ටික කරා මේ කාන්තාව. හිඟන්නත් දාලා ගියා. එපා වුණා. එපාම වුණා. ඊට පස්සේ මෙයා ඔක්කොම නතර කරලා මෙයා ඇවිදගෙන ගියා. දැන් එහෙම වුණාට පස්සේ තියෙනුනේ මොන කර්මයක් දප්පා කියලා හිතෙනවනේ. එපා වෙලා ඇවිදගෙනකොට මහරහත් තෙරණියක් මුණ ගැහුණා. ඒ රහත් තෙරණියකින් ඇහුවා දැන් මේ මොකද මට දැන් මේ එපා වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ සිදුවීම් ටිකක් වුණා මෙහෙම කියලා කිව්වට පස්සේ යා කියනවා හොඳටම ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. තමන්ගේ හිත හදා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් අපිත් ඔය දුක වේදනාව විඳලා තියෙනවා. මහාන වෙන්න කියලා කිව්වා. එයා මහාන වුණා. මහාන වෙලා මොකද උනේ? එයා රහත් වුණා. රහත් මෙහෙණියක් වුණාට පස්සේදී ඉතිදාසිය කල්පනා කළා දෙයණී මට රහත් වෙන්නත් පින් තිබුණා. මං රහත් වුණා. ඇයි මට අර වගේ දෙයක් උනේ කියලා. ඒ වගේ දෙයක් උනේ කියලා මෙයා කල්පනා කළා. එහෙම කල්පනා කරගෙන යනකොට මෙයාගේ ජීවිතේ අතීතය ස්මරණය කරා. අතීත ජීවිත කොහොමද එයා ගත කරලා තියෙන්නේ කියලා එයා ස්මරණය කළා. එතකොට මෙයා තමන්ගේ ඒ කාල සීමාව තුළදී තමන් ඉසිදාසිය ගත කරපු ජීවිත කීපයක් පිළිබඳව මෙයා කතා කළා. මෙයා සිටු කුමාරයෙක් වෙලා ඉපදිලා තමන්ගේ ජීවිතය ගත කරන වෙලාවේදී ඒ සිටු කුමාරයා තමන්ගේ සිටු කුමාරය දැන් සිටු කුමාරයෙක් ඕන තරම් මුදල් තියෙන කෙනෙක්නේ. ඊළඟට හැම සැප සම්පත්ම තියෙනවනේ. එතකොට තමන්ගේ බිරිඳව ඉක්මවා ගියා එක් අවස්ථාවකදී. වෙනත් කාන්තාවන් සමග මේ වර්තමානයේ මම මේ කතා කරන්නේ වර්තමානයේ අපේ රටේ සහ ලෝකයේ පවතින ස්වභාවය පිළිබඳව මිනිසුන්ට මොනෝ වේද කියලා. ඉක්මවා ගියා. ඒකේ අකුසල කර්මයක් හැටියට මෙයා ඊළඟ ආත්මේ ඉපදුනා වඳුරෙක් වෙලා. වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා. දැන් මේ වඳුරු පැටියා දැන් වඳුරන්ගේ ස්වභාවය තමයි ප්‍රධාන වඳුරා විතරයි ඒ වඳුරෙක් විදිහට ඉන්න දෙන්නේ. අනිත් වඳුරු පැටව මරලා දානවා. එතකොට ඒක නිසා මෙයාව මරණයටපත් කරා. මරණයටපත් කරේ කොහොමද? අර වඳුරාගේ පිරිමි මේ ලිංගය මිරිකලා වණ කරා. ඊට පස්සේ ඒක කුණු වෙලා මේ වඳුරු පැටිය මැරුණා. ඒ කවුද මේ? අර කලින් සිටු කුමාරයා. දැන් මේ ඉසිදාසියනේ බලාගෙන යන්නේ එයාගේ ජීවිතේ පිටිපස්සට. එතකොට මෙයා මැරුණා. මැරුණාට පස්සේ එයා ඉපදුනා වයසක එළදෙනෙක්ගේ කුසේ. දැන් නිකන් හිතන්නකෝ වයසක එළදෙනෙක්ගේ කුසේ ඉපදෙනවා කියලා කියන්නේ දැන් තරුණ අම්මා කෙනෙකුට ළමයෙක් හම්බෙන එකයි වයසක අම්මා කෙනෙකුට දරුවෙක් හම්බෙන එකයි වෙනසක් තියෙනවනේ. එතකොට අර වයසක එළදෙනාට මේ වසුපැටියා හදාගන්න බෑ. එයාට පෝෂණය කරන්න කිරිත් නැහැ. ඒ විදියට මේ වසුපැටියෙක් කියලා ඉපදුනා. ඒ අවසානයේදී මොකද උනේ? එයාත් අර විදියටම අර වසුපැටිය කාලෙම මරණයටපත් වෙලා ගියා. අර මේ පළවෙනි අකුසල කර්මය තමයි විපාක දෙන්නේ. ඊළඟට මෙයා ඉපදුනා නාකි කියන්නේ වයසට ගිය එලිච්චියෙක්ගේ කුසේ. ඒත් අර විදියට තමයි මෙයා ඉපදුනේ. ඉපදුනාට පස්සේදී ආයෙත් අර දුක් විඳලා අර විදියට මරණයටපත් වෙලා මැරුණා. ඊළඟට මෙයා ඉපදුනා නපුංසක කෙනෙක් වෙලා. නපුංසක කෙනෙක් වුණාට පස්සේ තියෙන වේදනාව කොච්චරද කියලා බලන්න. ඒ කියන්නේ මේ වගේ අය සමාජ පිළිගන්නවද නැහැ. අම්මා තාත්තට මොකද්ද වෙන්නේ? ලැජ්ජාවක් ඇති වෙනවා. පුතා මෙහෙමයි කියලා කිව්වට පස්සේදී මේක ලැජ්ජාවක් ඇති වෙනවා. ඊළඟට සමාජ පිළිගැනීමක් නැතු වුණාට පස්සේදී ඒ අයට රස්සාවක් දෙනවද කවුරුවක්වත්? රස්සාවක් දෙන්නේ නැහැ. කවුරුවක් වද්ද ගන්නෙ නැහැ. කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. ඔය ආයතනවල එක තැන්වල කිසිම තැනක වැඩකට ගන්න නැහැ. මොකද ඒගොල්ලොත් එක්ක කවි කතන්දර හදන්න වෙනවනේ. එහෙම කෙනෙක් බවට පත් වුණා. අන්න අවසානයේ තමයි මෙයා ඉසිදාසිය බවට පත් උනේ. එතකොට ආත්ම ගණනාවක් තිස්සේ මෙයා නිවන් දකින්නකම්ම මොකද්ද උනේ? පළවෙනි වැරද්ද මොකක්ද? අර කාමයේ වර්ධවා හැසිරීමේ වැරද්ද නිසා තමයි මෙයා අර පිරිමියෙක් වෙලා මේ සිටු කුමාරයා තමයි අවසානයේ ඉසිදාසිය බවට පත් වෙලා ඒ ආත්ම ටිකෙන් මිදුනේ. ඒ වගේ බලන්න තිරිසන් ආත්මෙ ඉපදිලා තියෙනවා ආත්ම ගණනාවක. ඊළඟට නපුංසක ආත්මෙ ඉපදිලා තියෙනවා. දැන් අපි සමාජයේ ඉන්න මිනිස්සු දිහා බැලුවට පස්සේ අපි ඒගොල්ලන්ට hina වෙලා ඇතෑරලා දානවා මිසක් නේද? තිරිසන් සත්තු දිහා බැලුවට පස්සේදී නිකන් hina වෙලා ඇතෑරලා දාන්න මිසක් සසර කාර්ය පිළිබඳව බලන්නේ නැහැ. ඇයි යාට එහෙම වෙලා තියෙන්නේ කියලානේ. දැන් සමහර වෙලාවට අපි හිතමු කටසැර මහත්තයෙක් හම්බෙනවා. බඩුවක් ගත්තත් කෑ ගහනවා, ඒක පැත්තකින් තිබ්බත් කෑ ගහනවා, ඒක නොකර හිටියත් කෑ ගහනවා ඉවරයක් නැහැ. කණක් ඇහිල්ලෙන්නේ නැහැ. කසාද ජීවිතේ එපා වෙනවා. ඒ වැරද්ද කාගේද?
කාගේද වැරද්ද? නපුරු මහත්තයෙක් හම්බ වෙනෝ ඇත්තන්ට. කාගේ වැරද්ද නිසාද නපුරු මහත්තයෙක් හම්බෙන්නේ? ඔන්න ඉතින් කියන්නේ නැහනේ. එතකොට මේක පිටිපස්ස හොයාගෙන යනවා මට නම් එපා වෙලා තියෙන හඳුර මේ මිනිහත් එක්ක ජීවත් වෙනක මුළු ජීවිතේම එපා වෙලා මහා අපායක් වයි. දැන් මේ එහෙම උනේ ඇයි? ඒක අර මිනිහගේ වැරද්දක් නෙමෙයි. කාගේද වැරද්ද? සංසාරය අප කරගත්තු වැරද්දක්. ඉසිදාසියට උනේ ඒකනේ. දැන් අර හිඟන්නගේ වැරද්දක් නෙමෙයි. ඉසිදාසියගේ අකුසල කර්මය මේ යන්නේ. ඒකයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් එයාව අර විවාහ කරගත්තු සිටු කුමාරයාගේ වැරද්දක් නෙමෙයි. මේක මේ විදියයි. අපිට ඇත්තටම සංසාරය ගැන මෙහෙම හිතන්න. සමහරවිට අපිව දාලා යන වෙලාවල් තියෙනවා. අපිව විපයි කියන වෙලාවල් තියෙනවා. අපි පැත්තකට දාන වෙලාවල් තියෙනවා. අපිව ඉන්දෙද්දි සල්ලාලකම යන වෙලාවල් තියෙනවා. මේ කිසිවක් ඔවුන්ගේ වැරදිනව මේක අපිට හිතන්න බැරි කමයි තියෙන. ඒක කාගේ වැරද්දක්ද? සංසාරයේ අපි විඳින්න තියෙන වේදනාවක් මේ අපි විඳින්නේ. ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. සංසාරේ පුරාවටම ඇවිල්ලා තියෙන්නේ. එහෙම එකක්. මේක ඇත්තටම අපිට මෙහෙම හිතන්න පුළුවන්කම තියෙනවනේ. කොච්චර ඉවසීම ප්‍රගුණ වෙනවද කියලා බලන්න. නේද? මොනතරම් මේ අර අපි ওই මුලින් මතක් කළ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඔය කරුණු 10 එකතු කරගත්තොත් ඒ කරුණු 10 ඇතුලේ තියෙන දේවල් එකතු කරලා දැන් ඒ සමහරලාට දැන් වෙන්න බැරි පහ කියනකොට ඔයත්තන්ට සමහරලාට පිළිගන්න බැරි වෙන්නුලා. හැබැයි විඳින දුක් පහ කියනකොට අනේ ඇත්ත නේද හාමුදුරුවෝ කියන්නේ අපි මේක විඳිනව නේද කියලා හිතෙන්නේ නැහැ. හිතෙනවනේ නේ. ඒතර මේක දැන් ඕක අනිත් පැත්තත් ඒ වගේ නේද? මහත්තුරුන්ට නෝනලා හම්බෙනකොට ඒ හම්බෙන්නේත් මොකක් නිසාද? උන්දලාත් අර පෙර සංසාරේ කරන ලද අකුසල කර්ම නිසා හම්බෙන්නේ නේ. දැන් ඒකද කෑ ගහලා ඒකට ඩිවෝස් කරලා විසඳ ගන්න පුළුවන්ද? ඩිවෝස් කරොත් පස්සේ මොකද වෙන්නේ? ඊළඟ එකේදී හම්බෙනවා. ඊළඟ එකේදී හම්බෙනවා. ඝන දෙනුව සංසාරේ බේර ගන්නම වෙනවා. නේ? ඒ ඝන දෙනුව නම් බේර ගන්නම වෙනවා. ඉතින් මේක ලේසි නෑ. ලේසි නෑනේ. අපිට අම්මා කෙනෙක් අපිට මුණ ගැහෙනවා, අප්පච්චි කෙනෙක් අපිට මුණ ගැහෙනවා. බිරිඳක් අපිට මුණ ගැහෙනවා කියලා කියන්නේ සංසාරේ කොච්චරක්නම් මේ ඥාතිත්වයේ සහෝදරු මේගොල්ලොත් එක්ක මේ ඝන දෙනුව පුළුවන් තරම් මේ ආත්මෙදිම බේරලා ඉවර කරන්න උත්සාහ කරන්න. දිගට ගෙනියන්න එපා. ගෙනිච්චොත් එහෙම ඊළඟ එකත් හරියන්නේ අපිට. දිගින් දිගටම අරගෙන යන්න සිද්ධ වෙන නිසා සංසාරය ගැන අපි හිතලා ගොඩාක් වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනකම තියෙනවා. ඉතින් බුදුබණ වලින් හැමදාම කියලා දෙන්නේ ඒ කරුණු කාරණා. ඒකයි අපි කියන්නේ සමහරලාට ධම්මෝසද සමන්නත්ති කියනවා. ගත සුවපත් කරන්න කොච්චර ඖෂධ දුනත් හිත සුවපත් කරන්න ඖෂධ නැහැ. ඒ තියෙන්නේ ධර්මයේ පමණයි. ඒ නිසා මේ අම්මා කියන කරුණු කාරණා හැම එකක්ම මූලික කරගත්තට පස්සේදී අම්මා මේ හැම කතාවක්ම අපිට කියලා දෙනවා. ඒ දවස්වල ජාතක කතා ටික කියලා දෙනකොට, කවි ටික කියලා දෙනකොට, ලෝවැඩ සංග්‍රහයෙන් කියලා දෙනකොට, සිරිත් මල් දමෙන් කවි ටික කියලා දෙනකොට, පොඩි පොඩි උපහරණ කතා අරගෙන අම්මා අපිට ලස්සන පුංචි පුංචි කතන්දර ටික කියලා දෙනකොට අන්න ජීවිතේ ජීවත් වෙන්න ඕන විදිය රටේ ජීවත් වෙන්න ඕන සසරට තියෙන බය මෙච්චරයි කියන එක අපාය ගැන පුංචිම කාලේ අපිට අම්මයි අඳුන්වලා දුන්නේ. ඉතින් ඒ කිව්වේ හොඳින් ජීවත් වෙන්න කියලානේ. ඒක අපි තේරුම් අරගෙන අම්මට තාත්තට ආදරෙන් ගරු කරලා ඒ ගරුත්වයෙන් යුතුව කටයුතු කළොත් එහෙම අපිට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. ඉතින් අද දවසේදී මේ පින්කම සිද්ධ කරන්නට ඇදුනේ මේ අතෝ සපුගහවත්තේ රංගෙදර පවුලේ කොඩිප්පිලි ආරච්චිගේ රත්නාවලී මෑණියන් මිය පරලොව ගිහිල්ලා අවුරුද්දක් ගත වීම නිමිති කරගෙන පියතුමා මූලික කරගෙන දුවා දරුවන් ඒ වගේම ලේලිවරු බෑනවරු මුණුපුරු මිනිපිරින් එකට එක රාශි වෙලා අද දවසේදී මේ උතුම් පින්කම මෙත් සදහම් විකාශය ඔස්සේ මුළු රටකට ලෝකයට ධර්ම දානයක් හැටියට සිද්ධ කරන්නට යෙදුණා. නිසා මේ මෑණියන්ගේ පරලෝක ජීවිතේ සාර්ථක වේවා. එතුමිය බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය පියතුමාටද මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම එතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත චිර ජීවිත ගත කිරීමට හැකියාව ශක්තිය ලැබේවා. ඒ වගේම සහෝදර පිරිස, දූදරු පිරිස ආදී මේ සම්බන්ධ වෙච්ච හැම සුළු දිනාටමත් මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද අපේ ගලිගමුවේ ඥානදීප අපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු කොටගෙන මහා සංඝරත්නයටත් මෙත් සදහම් විකාශයේ කාර්ය මණ්ඩලයේ හැම සියලු දෙනාටමත් මේ පින්වත් සියලු දෙනාටමත් අද දවස් සද්ධර්ම දේශනාව මෙත් සදහම් විකාශය ඔස්සේ වගේම අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරපු මේ පින්වත් හැම සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාද බලයේ ශක්තිය ධෛර්ය ලැබේවා. ජීවිත වාසනාවන්ත වේවා. උතුම් නිවනෙන් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ උතුම් වූ සධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ සදහවත් සුපින්නතුනි, ඔබ සියලු දෙනාටම නිරෝගී භාවයත් ධර්ම අවබෝධයත් ලැබේවායි අපි නැවත වරක් ප්‍රාර්ථනා කරමින් අද මේ වටිනා සධර්ම දේශනාව නිවැරදි ධර්ම අවබෝධයකින් යුතුව අර්ථවත් ලෙස සිදු කරා වූ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වෙන අවසරයි ගාල්ල හිඳුම ශ්‍රී ශාසනෝදයාරාම විහාරාධිකාරී ජාතික ඉද්දමල් පූජාවේ ගෞරවනීය නිර්මාතෘවර තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක සද්ධර්ම වාගීස්වර ශාස්ත්‍රවේදී අවසරයි අප පින්වත් පූජ්‍යපාද කඩහිංගල විනීත ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආශිර්වාදම ලැබේවායි කියලා හැමදෙනාම සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. ඒ වගේම අතින මේ උතුම් සධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරා වූ පින්වත් පිරිසටත් ලක් ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අවසරයි අදට ඔබගේ නිවහනින් සමුගෙන යන්නට තවත් මෙවැනිම වටිනා සද්ධර්ම දේශනාවක් රැකීමේ බලාපොරොත්තු ඔබට දෙමින් අදට සමුගන්නම්. සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.